මොකක් වෙයිද දන්නේ අවසානයේ. බලමු මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ හොඳේ. මේක නම් ෂුවර් එකක් තියාගන්න එපා රෙකෝඩින් එක. බලමු මොකක් කර ජිල් පාට් එකක් ගාලා ගන්න හැකුණොත් හරි. ඒක එරර් මැසේජ් එක කලින් ආවෙත් නෑ නේ දැන් ආවේ මැදදී ආවේ. හරි. ඔන්න දැන් තේරුම් ගත්තා නේද? දැන් මොකද කියන්නේ? මොකද මට මතක කරගෙන කියපු එක. ඔව්. ලංකා කොකාකෝලා සමාගම ඇමරිකා කොකාකෝලා සමාගමට වරලත් බරපත්‍ර ගාස්තු ගෙවීම. ඔක නිතර නිතර ගෙවන්න වෙනවනේ. නැත්නම් ඉතින් කොකාකෝලා සමාගමේ ලයිසන් එක කැන්සල් කළා දාන්නේ නේ. එහෙනම් ගෙවනකොට මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු අඩු වෙනවා. එම නිසා මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර. නේ. නැත්නම් ලයිසන් එක කැන්සල් කරයි. කොකාකෝලා දෙන්න හම්බෙන්නේ නැහැ ලංකාවට නේ. ජංගම ගිණුමේ ඔයද ලියන්නේ? ජංගම ගිණුමේ ප්‍රාථමික ආදායම් නෙවෙයි සේවා ගිණුමේ. සේවා ගිණුමේ මේක ලැබීමක්. සේවා ගිණුම හර. ඇයි සේවා ගිණුමේ ලැබීමක් නෙවෙයි සේවා ගිණුමෙන් ගෙවීමක් නේ සෝරි ගෙවීමක්. එහෙනම් අපේ උපයපු විදේශ විනිමය ආදායම් ටික අඩු වෙනවා. ආදායම් අඩු වෙනවා. ආදායම අඩු වෙනවා. ආදායම් අඩුවීම වැඩිවීම බැර නම් අඩුවීම හර. නැත්නම් ඉතින් මෙතන බැර නම් මෙතන හර. ඔක තමයි ඉස්සරහන්නේ. සරලයි පහසුයි. මම ඒකයි කිව්වේ දිස්සටහන එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ලොකුම ගැටලුව තියෙන්නේ මොකක්ද? අර ගිනුම හොයාගන්න එකනේ. තාමත් අඩුපාඩු තියෙනවා. ඒ කියන්නේ තව දුරටත් බලන්න වෙනවා හොඳට හොඳේ. තාමත් වර්ධිනවා. ඒකෙද චූටි දෙයක් ඇති. හොඳට ඒ වර්ධින එක හොඳයි. එතකොට ඒ වැරද්ද හදා ගන්නවනේ නේ. වැරදි හදා ගන්නනේ. වර්ධින එක හොඳයි. දැන් ඒ ළමයා ඉස්සෙල්ලම දහපු එක හොඳයි. නැත්නම් ඔක අහුවෙන්නේ නැහැ. එකක් ගාලා දැම්මා. හරි යන්නේ එහෙම උනන්දුව තියෙන්න ඕන. අර නේද පාඩලි? මොකද අත්තේ දැන්? තේරුණාද? කො පාඩලි නෑ? හරි. 11 කො බලන්න 10 හරි කට්ටිය බලමු හරි කට්ටිය ඉන්නවද කියලා නේ 10 බොරුට අත උසනක් දන්නේ නැහැ බොරුට අත ඉස්පුවාම වෙන දේ මං ඉතින් කියලා ඇතිනේ ඉතින් ආයෙ අමුතුවෙන් කියන දෙයක් නැහැ නේ හොඳයි 10 හරි කට්ටිය ඉන්නවා 10 හරි එක්කෙනයි දින්නේ එක්කෙනෙක් ඉන්නේ නේ හොඳයි ඒ කියන්නේ අනිත් අය මොකද වෙලා තින්නේ තාම අර ගිනුම් වැටෙන තැන් ටික අවබෝධයක් නැහැ හොඳේ ඔන්න තව තියෙන අඩුපාඩු බලා ගන්න මේ සතියත් ගන්න වෙන ওই වැඩේට ඕගොල්ලන්ට තව හොඳට කියවන්න වෙයි තාම බෑ 11 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේක මං කිව්වේ නෑ හර කරන බිරුම බැර කරන ගිනුම නේ කොහෙට හර කරන්නේ ජංගම ගිනුමේ සේවා ගිනුම හර මූල්‍ය ගිනුමේ මුදල් හා තැන්පතු බැර ඒකට හේතුව බරපත්‍ර ගාස්තුව නෙදී ඒකයි මූල්‍ය ගිනුමට ගියේ නැත්තේ sorry ප්‍රාග්ධර ගිනුමට ගියේ නැත්තේ ජංගම ගිනුමේ සේවා ගිනුම හර මූල්‍ය ගිනුමේ මුදල් හා තැන්පතු බැර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම් යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 1155 ශ්‍රී ලංකා රජය වෙත ලබා දීම මේක සංග්‍රාමයක් නෙවෙයි හොඳේ ණය ජාත්‍යන්තර අපේ IMF එක අපේ ළඟම හිතවතා නිතර අපිට හම්බ වෙනවා IMF එක අපිව මතක් කරන්නේ නැති නිතර ඇයි ගත්ත ණය ගෙවන්න දිනවනේ මේ ලංකාවෙම නිතර මතක් කරනවා ඇති උඹ ගිහිල්ලත් ඇහැරනවද දන්නේ IMF එකට මුන්ගේ වයිත් දන්නෙත් නැහැ කියලා නේ the action cannot be complete okay ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්
විස්තීර්ණ ණය පහසුකම් යටතේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1155ක් ලංකා රජයට ලබා දීම. ටක් ගාලා තේරෙනවා එකක්. එනවා එන්න. ඩොලර් මිලියන 1155ක් එනවා. නැවේ දෙන්නේ. එනවා. ඇවිල්ලා දාගත්ත කොහෙද අපේ? මේ දවස්වල ලැබෙනවා සුපිරි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු වැඩි වෙනවා. එම නිසා මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර විදේශ විනිමය 1155ක් අපිට ලැබුණා. විදේශ විනිමය 1155ක් අපිට ලැබුණා. හරි? දැන් මේක ලියන අනිත් ගිණුම තමයි කල්පනා කරන්න වෙන්නේ. අනිත් ගිණුම මොකක්ද? කල්පනා කරන්න. මොකක්ද අනිත් ගිණුම? ඇමරිකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම් යටතේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1155ක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීම. ඔයඩ දාන්නේ අර අපේ මූල්‍ය දැන් මේක ඍජු ආයෝජනයකුත් නෙවෙයි. කලබ ආයෝජනයකුත් නෙවෙයි. මේ අරවකට කොහොමද දාන්න බෑනේ. සංක්‍රාමක ගිණුමට කොහොමද දාන්න බෑ. ප්‍රාග්ධනික ගිණුමට කොහොමද දාන්න බෑ. මූල්‍ය ගිණුමට තමයි වැටෙන්නේ ණය. කොහෙට ණය වැටුනේ අර තැනක් තියෙන්නේ. කොහෙද තියෙන්නේ? මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන යටතේ ණය කියලා කැලලක් තියෙනවා. ඒකේ ණය ගෙවීම, ණය ගැනීම ඕක ඇතුළට තමයි දාන්න ඕන. එහෙනම් මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන යටතේ ණය ගිණුම අලද බැලද මූල්‍ය ගිණුම අරනවා. ඉතින් මේක බැර අපි ඉතින් පොඩ්ඩක් නේ වෙනත් ආයෝජන මූල්‍ය ගිණුමේ මුදල් තැන්පතු හර මුදල් ගිණුම බැර යකෝ ඒ මොකද්ද මුදල් ගිණුම බැර මූල්‍ය ගිණුමේ මුදල් තැන්පතු හර මුදල් ගිණුම බැර දෙකම එකයි. මුදල් වෙනත් ආයෝජන මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන හරි සටහන ගන්න ඕන. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර ඒක හරි. මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජනයට ණයක් මේ ලැබෙන්නේ ණය පහසුකම. ණය ගිණුම හර නෙවෙයි බැරනේ. ඇයි අපිට විදේශ විනිමය ලැබෙනවා කියලා හිතන්න. ආදායම් පැත්තෙන් හිතන්න මේක. එහෙම නැත්නම් වගකීම් පැත්තට දාන්න පුළුවන් මේක. හොඳයි වගකීම්. දැන් ණය කියන්නේ වගකීම්නේ. වගකීම් වැඩි වීම බැරනේ. එහෙම හිතන්නත් පුළුවන්. වගකීම් පැත්තට දාන්න පුළුවන්. ආදායම් පැත්තෙන් ඕනත් උනා පුළුවන්. මගේ එක පැති වලට ගන්න පුළුවන්. වගකීම් පැත්තට දාන්න පුළුවන්. මුදල් අර බැංකු ණයක් ගන්නවා හිතනකො ඉස්සරහනේ කවුන්ටිං වලනේ. මුදල් ගිණුම අර බැංකු ණය ගිණුම බැර. මුදල් ගිණුම හර වෙන්නේ වත්කම් වැඩි වීම හර බැංකු ණය ගිණුම බැර වෙන්නේ වගකීම් වැඩි වීම බැර නේ. එහෙනම් ඉස්සරහන මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන යටතේ ණය ගිණුම නේ බැර. එහෙනම් ඉස්සරහන ලියන්න. එහෙනම් ඉස්සරහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම් යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 1155ක් දැන් මං කියන එක මං ඔයගලට කියන එක ඇහෙනවද? මොනවාරි ඔරා සිග්නල් රතු කට් වෙනවා කියලා. ඇහෙනවද? ඇහෙනවද ළමයි? ඔව් ඇහෙනවලු. අපු මේකේ සිග්නල් රතුනේ වෙන්න. ඒ මොකක්ද දන්නේ නේ? හොඳට ඇහෙනවද මං කියන එක? මගේ සිග්නල් හම්බාන රතුනේ වෙන්න. මොකද දන්නේ ප්‍රශ්න. මම බෝඩ් එක ලියනවා පේනවද? මම බෝඩ් එක ලියනවා බොඳලාද බලන්න. රතු පාටයි සිග්නල් ඔක්කොම. මේ ලයිට් එක ප්‍රශ්නයක් නෑ.
ඔව් සර් නෑ. නෑ මොකද? බෝඩ් එක බොඳ වෙලා නැද්ද? එහෙනම් කමක් නෑ. මේ රතු පාට වෙලා තියෙන සිග්නල්. අපි බලමු හරියට දන්නේ. මොකක් කර වෙලා අවුල. ඒක හරියට වැදුනා. ලම් පාරක් නෑ සරට ආව මොන වුණත් දන්නේ නැහැ. බලමු එනවා. ඔයගොල්ලෝ මොනක් කර ප්‍රශ්නයක් වුණොත් කියන්න. ක්ලියර් පේනවා. මොකක් කර ප්‍රශ්නයක් වුණොත් කියන්න බලන්න හොඳේ. ඩයලොග් එකට පිස්සුද අපිට පිස්සුද දන්නේ නැහැ. දැන් පාරක් කරලා හරි. මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන ක්ලියර් පේනවා. හරි කමක් නැහැ. එහෙනම් බලමු එනවා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දිනවා. බලමු තාම තේරෙන්නේ නැහැ මොකද කියලා. ඔයගොල්ලන්ට තමයි ඒක තේරෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් විස්තීර්ණ ණය පාසුකම් යටතේ එක්සත් ජනපද $1 මිලියන 1555ක ණයක් ශ්‍රී ලංකා රාජ්‍යයට ලබා දීම දිසරහන මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන යටතේ ණය ගිණුම බැර වෙනත් ආයෝජන. එහෙනම් අපේ ගිණුම් දෙක ලියා ගන්න. මොකද්ද ගිණුම් දෙක? හර සටහනයි බැර සටහනයි නේ. බලන්න හර සටහන මොකක්ද දෙන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පාසුකම් යටතේ එක්සත් ජනපද ඩොලර් 155ක් ලබා දුන්නාම හර වෙන්නේ මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මූල්‍ය ගිණුමේ වෙනත් ආයෝජන යටතේ ණය ගිණුම බැර. 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 අවසාන එක 12 දම්රෝ සමාගම දම්බෝ කියනවා නේ දම්රෝ කියලා ගන්නකො. දම්රෝ සමාගම චෙන්නයි නුවර. ඒ චෙන්නයි කොහෙද තියෙන්නේ? චෙන්නයි නුවර. අර චෙන්නයි එක්ස්ප්‍රස් කියලා ෆිල්ම් එකකුත් තියෙන. ඒකද දන්නව නේ යන්දා. නැත්තම් දන්නේ නැහැ චෙන්නයි කොහෙද තියෙන්නේ කියලා නේ. වෙලාවට ෆිල්ම් එකක් තියෙනවද දන්නව? නෑ. සමාගම දම්රෝ සමාගම චෙන්නයි නුවර නව ශාඛාවක් පිහිටු විට මුදල් ආයෝජනය කිරීම. ඔකට අපි කියනවා කෙලින්ම මතක තියාගන්න FDI එකක් නේ. FDI එකක් දානවා. අපේ සමාගම ලංකාවේ සමාගමක් විදේශ රටක ගිහලා FDI එකක් foreign direct investment එකක් දානවා. foreign direct investment එකක්. එහෙනම් එයා සල්ලි ටිකක් අරන් යන්න වෙනවා. අරන් යන්න වෙන්නේ ඩොලර් ටිකක්. මොකද ඉන්දියාවෙත් වියදම් කරන්නේ අපි ඩොලර් වලින්. ඉන්දියාවට ගෙවන ඩොලර් වලින්. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු අන්න එකක් මෙතනින් තේරුම් ගන්න පුළුවන්. දැන් මේක ඇතුලේ තීන කරන්සි වලින් ලෝන් නම් අපි ගනුදෙනු කරන්නේ. මේක ඇතුලේ නැති එකකින් ගෙවන්න බෑනේ. අපේ ගොඩක් වෙලාට විදේශ ගනුදෙනු වල තියෙන ඩොලර් නේ. ඇමරිකාවේ නැති. හරි. මේ ඇමරිකාවේ ඉන්දියාවද? චෙන්නයි ඇමරිකාවේ මන් දන්නේ නැහැ. ඇමරිකාවේ. හරි. එතකොට මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු අඩු වෙනවා. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු අඩු වෙනවා. දැන් මෙතනින් අරන් යන ඩොලර් ටිකක්. මෙතනින් ඩොලර් ටිකක් අරන් යනවානේ. ඔව්. චෙන්නයි තින්නේ ඉන්දියාවේ තමයි මම දන්නේ නැහැ. ඇමරිකාවේ මම දන්නේ නැහැ. මේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඉන්දියාවේ? ඔව් ඉන්දියාවේ. ඒක තමයි. ඉන්දියාවේ තියෙන චෙන්නයි නේ. චෙන්නයි එක්ස්ප්‍රස් කියලා කියන්නේ අර ඉන්දියාවේ නේ. ඔව්. ඉන්දියාවේ තමයි. බලන්න එක හොයලා. දෙගිඩියාවක් තියෙනවා නේ Google එක ගහලා බලන්න මං හිතන්නේ ඉන්දියාවේ. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු වලින් අඩු වෙනවා. එහෙනම් මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර. අපි අරන් යනවා ඉන්වෙස්ට් කරන්න නේ. අපි අරන් යනවා ඉන්වෙස්ට් කරන්න. අරන් යනවා. අරන් ගිහිල්ලා මූල්‍ය ගිණුමේ නේ කොහෙද? මූල්‍ය ගිණුමේ තමයි කොහෙද ළමයි මේක ලියන්නේ? මූල්‍ය ගිණුමේ කොහෙද ලියන්නේ? foreign direct investment එකක් මේකනේ. මේකට අපි කියනවා විදේශ ඍජු ආයෝජන. විදේශ ඍජු ආයෝජන. ඍජු ආයෝජන ලැබෙනවා වගේම ඍජු ආයෝජන ගෙවනවා. මේ විදේශ ඍජු ආයෝජන ගෙවීමක් නේ. විදේශ ඍජු ආයෝජන ගෙවීමක් මේ දින ගෙවීමක්. එතකොට අපේ අර උපයගත්ත විදේශ විනිමය ටික අඩු වෙනවා. ආදායම් අඩු වෙනවා. ආදායම් ටික අඩු වෙනවා. ආදායම් අඩු වීම හර එහෙනම් 28 මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර
මූලගිණුමෙම විදේශ ඍජු ආයෝජන හර. මූලගිණුම විදේශ ඍජු ආයෝජන හර. මූලගිණුම එනම් දිස්සරහන එන්නේ. දිස්සරහන එන්නේ. මූලගිණුමේ විදේශ ඍජු ආයෝජන හර ප්‍රශ්නයක් තියෙනවා. සර් අඩුවීම් කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේද? නෑ එහෙම එකක් ඕනේ නෑ. ගිණුම් දෙකනේ අහන්නේ හර කරන හර සටහන බැර සටහන එහෙම ලියන්න ඕනේ නෑ. හොඳේ. එහෙම ලියන්න ඕනේ. සමාගම චෙන්නයි නුවර නව ශාඛාවක් පිටුන ඒ අපි දාගන්න තියරි. ඒ කියන්නේ අපේ උත්තරේ හදාගෙන තමයි අපි ඒක දාගන්නේ. හොඳේ එහෙම ලියන්න ඕනේ. SDR කියන්නේ මොකක්ද? ඒකත් කියන්න. SDR කියන එක මේ ගිය සතියේ මම කියලා දුන්නානේ පොඩ්ඩින් නෑ කියන්න. දම්රෝ සමාගමක් චෙන්නයි නුවර නව ශාඛාවක් පිහිටුවීමට මුදල් ආයෝජනය කිරීම. එතකොට වෙන්නේ මොකද්ද වෙන්නේ? බරපතලව. අපේ ඉස්සෙල්ලා ගමු බැර සටහන. මූලගිණුමේ මුදල් හා තැන්පතු බැර මූලගිණුමේ මුදල් හා තැන්පතු අයින් කරගන්න වෙනවා. මූලගිණුමේ විදේශ ඍජු ආයෝජන ගිණුම හර. මූලගිණුමේ විදේශ ඍජු ආයෝජන ගිණුම හර. ආදායම් මූලධර්මයටම දාගන්න. මූලගිණුමේ විදේශ ඍජු ආයෝජන හර. යම් වත්කම් වැඩිවීම කියලා ඕනනම් ගන්නත් පුළුවන්. ඍජු ආයෝජනයක් වෙන රටක ආයෝජනයක් වැඩිවීමනේ වත්කම් වැඩිවීම කියලා ගන්නත් පුළුවන්. හරි ඊට පස්සේ මොකද මේ SDR කියන එක මම එදා කිව්වනේ SDR විශේෂ ගැනුම් හිමිකම. SDR කියන්නේ IMF එකෙන් අපිට ලබා දෙන හිමිකාරීත්වයක් නේ. විශේෂ ගැනුම් හිමිකම කියලා කියන්නේ SDR. ඒ කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගනුදෙනු කරන රටවල් 190ක් තියෙනවා. මේ රටවල් 190 කොටස් වලට බෙදලා ඒ කොටස් වලට යම්කිසි පෝෂන් එකක් percentage එකක් දෙනවා. ඔයාට 110ක් අපි දෙන්නම්. ඔයාට 120ක් දෙන්නම්. එහෙම නිකන් සංචිතයක් දෙනවා. ඒ සංචිතය අපි තියාගන්නවා. ඒ සංචිතය පාවිච්චි කරලා අපිට හදිසි අවස්ථාවකදී ණය ගන්න පුළුවන්. මේක නිකන් සංචිතයක්. සංචිත මුදල SDR එකක් කියන්නේ. විශේෂ ගැනුම් හිමිකම කියලා කියන්නේ ඒ කියන්නේ අර අපි දැන් අර ලෝන් එකක් ගනිද්දී අර තියෙන ධන යෝජනයක් කියලා එකක්. ලෝන් එකක් ගනිද්දී ධන යෝජන ගිණුමක් ආරම්භ කරන්න ඕනේ. සමහරක් ළමයි දන්නවා ඇති. ධන යෝජන account එකක්. එතකොට ඒ account එක අනිවාර්යෙන් ආරම්භ කරන්න ඕනේ. ඒකට අපි ගෙවන වාරිකයෙන් හැමදාම නිකන් ඉන්ස්ටෝල්මන්ට් එකක් ඒක ඇතුළටත් යනවා. අපි හිතමු අපි රුපියල් 25000ක වාරිකයක් ගෙවනවා නම් රුපියල් 1000ක් අරක ඇතුළට යනවා. එතකොට වාරිකයේ 25000 නම් අර 1000ත් එක්ක 26000ක් අපේ පොතෙන් කැපෙනවා. කැපිලා 25000ක් යනවා ඉතුරුන් ගිණුමට මේ ණයට 1000ක් යනවා ධන යෝජනයට. එතකොට අපි අවුරුදු 20ක් ණය ගෙවුවොත් මාසෙට 1000 වැඩි කිරීම 12 10 වැඩි කිරීම 12 වැඩි කිරීම 20 ලෝන් එක ගෙවලා ඉවරනකොට 240000ක් අර ධන යෝජන ගිණුමේ තියෙනවා. එතකොට අපිට පුළුවන් ඊළඟ ලෝන් එක ගනිද්දි අන්න ඒක තැම්පතුවක් විදිහට තියාගෙන බැංකුවට පොඩි ට්‍රස්ට් එකක් ඇති කරලා බැංකුවත් එක්ක ඊළඟ ගනුදෙනු කරන්න යන්න. ආන්න ඒ වගේ දෙයක්. සර් මම මේ නිකන් අහන්නේ IMF එකට සල්ලි කොහෙන්ද? IMF එකට සල්ලි කොහෙන්ද? ඔව්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එතකොට මේක ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලක් නේ. මේක ෆන්ඩ් එකක්. එතකොට ජාත්‍යන්තර වශයෙන් නොයෙකුත් මූල්‍ය කටයුතු වල නිරත වෙන ආයතනයක් තමයි මේක. ඒ කියන්නේ ලොකු ඉන්ටර්නැෂනල් මේක. ඒ කියන්නේ ලෝකේ රටවල් කිහිපයක එකතුවෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉන්ටර්නැෂනල් IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. එතකොට මේකට නොයෙකුත් රටවල් වල ඔය දැන් අපේ රජයවල් බදු ගහන්නේ. ඒ වගේ විවිධ රටවල් වලින් යම් යම් ආකාරයේ බදු වැසීම් එක ගාස්තු හරහා මේකට විශාල මුදල් ප්‍රමාණයක් බැර වෙනවා. එතකොට මේකේ තියෙන මුදල් දැන් මේක තියෙන එක විදේශ විනිමය කරන්සිනේ. ඉතින් මේවා හරහාත් මේගොල්ලෝ ආදායම් උපයනවා. එහෙම කළා ලොකු ෆන්ඩ් එකක් මේක ඇතුලේ තියෙනවා. රටවල් වලට ණය දීලා ඒගොල්ලෝගෙන් පොලි අරගෙන මේ ෆන්ඩ් එක දියුණු කරගෙන තියෙනවා. ඉතින් මේක ගැන ලොකු අධ්‍යයනයක් ඉන්ටර්නෙට් එකට ගිහලා කරන්න මාත් එච්චර ලොකු අධ්‍යයනයක් කළා නැහැ IMF එක ගැන. එතකොට මේක ඇවිල්ලා රටවල් අතර ණය ගනුදෙනු හුවමාරු කර ගැනීමට විශාල මූල්‍ය ආයතනයක්. එතකොට මේගොල්ලන්ට පුළුවන් ලෝකයේ හැම රටකම ණය දෙන්න ඒ රටවල් බේරගෙන නිකන් අපේ අර මහ බැංකුව වගේනේ. රටේ මහ බැංකුව වගේ අර යම්කිසි ආයතනයක් අපහසුතාවයකටපත් වුණොත් ණය දෙන්නේ වාණිජ බැංකුවක් එහෙම. ඒ වගේ ලෝකයේ රටවල් යම්කිසි අපහසුතාවයකටපත් වෙච්ච වෙලාවල් වලට
ණය දීලා ඒ රටවල් බේර ගන්න වගේ ෆන්ඩ් එකක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. කියන්නේ ලෝකයේ හැමෝගෙම සහයෝගිතාවෙන් හදපු එකක්. මේක රටවල් 190ක් ඉන්නවා. ඒතකොට සමාජිකත්වය අරන්. ඒතකොට මේකට අපි සමාජික ගාස්තු විවිධ ආදායම් ගෙවනවා ඇති. ඊට අනිත් අපිත් එක ණය අපි ගත්ත ණය වලට පොලිත් ගෙවනෝනේ මේකට. ඒ වගේ ලොකු ආදායමක් මේක ඇතුලේ හැදෙනවා. නිර්මාණය වෙනවා. ඒ ෆන්ඩ් එකෙන් ෆන්ඩ් එක දියුණු එක සංචිතයකින් පුළුවන් සංචිතය වැඩි දියුණු කරගන්න. ඒ ආකාරයට මේගොල්ලෝ විශාල විවිධාකාරයෙන් ආදායම් උපයනවා ඇති. ඒ විදිහට තමයි තියෙන්නේ. තව ඕනනම් විස්තර ඉන්ටර්නෙට් එකට ගිහලා බලන්න තින්නේ IMF එක ගැන. මේක report එහෙම තියෙනවා ඉතින්. ඉංග්‍රීසි වලින් එයි ඉතින්. පොඩ්ඩක් translate කර ගිහලා බලන්න. හරි. ඊළඟට අපි යනවා අවසාන කොටසට ටියුට් එකේ දවසේ නිමාව ගෙවුම් තුන අසමනතා අපි ඊළඟ දවසේ කතා කරන්නේ. ඒ ටික අපි වෙනම බලමු. ඒ ටික අපි වෙනම කතා කරමු. අපිට එන ගණන් ටිකක් තියෙනවා. විදේශ සම්පත් පරතරය පස්සේ බලමු. මේ විදේශ සම්පත් මේ ටික ඉතාමත් වැදගත්. මේ විදේශ සම්පත් පරතරය ඒ ටික අපි වෙනම කතා කරමු ඊළඟ දවසේ. මේ වැඩි වෙලා යන්නේ නැහැ කතාව. විදේශ සංචිත ගැන කතා කරන්න තියෙනවා. ඒකට මහා බැංකුව වාර්තාවත් ඕන. ඊයේ මම අර මේ අපනයන ආනයන තොරතුරු විදේශ එකේ ඉඩ දීපෝ දිනවනේ. අනේ ටික ලියන්න ගත්තා. ඊයේ ආයි තා වැඩක් සෙට් වුණා. අද ලියලා දාන්න රැට. ඊයේ හොය ඉන්නකොට තා වැඩක් සෙට් වුණා. ඒකින්ද ඒක කරගන්න බැරි වුණා. තව චුට්ටක් තියෙන එක හොයන්න. ආනයන ශක්තියතාව කොහොමද තියෙන්නේ ඔය ටික. ගෙවුම් තුනේ සමස්ත ශේෂය ඔය ටික කොහොමම අතහැරලා විදේශ ආයෝජනත් අතහැරලා එන්න මෙන්න මේ පාස් පේපර් කෙක්ෂන්ස් කියන තැනට. මේ ටික විතර අද කරා. අර ටික වෙනමම ඒ කියන්නේ මේ කොටස් ගන්නකොට පාඩම අමාරුයිනේ. එක සැරේට තේරුම් ගන්න අමාරුයි. අපි බලමු දැන් අද කතා කරපු ටිකේ උදේ ඉඳන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ගහ ගන්න පුළුවන්ද කියලා. එන්නකෝ පිටු අංක 27ට. මේ දින ඔක්කොම පාස් පේපර්ස් තියෙන්නේ ඔක්කොම මෙතන. බලන්න පළවෙනි එකට උත්තරේ මට කියන්න කියවලා. හැමෝම ටයිප් කරන්න. සංවර්ධනය වන රටක ජල විදුලි බලය ජනනය කිරීම සඳහා ජලාශයක් ඉදිකිරීමට කැනඩාව මූලාධාරයක් ලබා දෙන්නේ සලකන්න. කැනඩාව ආධාරයක් ලබා දෙනවා. දැන් කැනඩාව ආධාරයක් ලබා දෙනවා අපි ගිණුම්ගත කරන්නේ කොහොමද? අපේ මුදල් හා තැන්පතු ගිණුම හර ප්‍රාග්ධනනේ. ඔක කෙලිම කියනවනේ සංවර්ධනය වන රටක ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමට. මේක කෙලිම කියනවා. නේ ආධාරයක් දෙන්නේ. ඒකද මේක ප්‍රාග්ධන සංක්‍රාමයක් නේ. මේක ප්‍රාග්ධන සංක්‍රාමය. කෙලිම කියනවා මොකටද? අන්න ඒකට මොකටයි ජල විදුලි බලාගාරයක් නිපදවන්න ආධාරයක් දෙන්නේ මේක ප්‍රාග්ධන සංක්‍රාමයක්. අපේ ගිණුම් පොත්වල නම් අපි ලියන්නේ මුදල් හා තැන්පතු හර කොහෙද දාන්නේ? මේ ප්‍රාග්ධන ගිණුම බැර. වැඩිවීමක් නේ. ප්‍රාග්ධන ගිණුම බැර මුදල් හා තැන්පතු හර. අපේ පොත්වල. හැබැයි ඒක නෙවෙයි අහන්නේ මේ කැනඩාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ වාර්තා කරන විදිය අහන්නේ. මේ කැනඩාව පැත්තෙන් ගත්තොත් මේක මොකක්ද ඒගොල්ලට? සංක්‍රාම ගෙවීමක් නේ. ආයෙත් හිතලා කියන්න බලන්න. සංක්‍රාම ගෙවුවොත් මොකද්ද උත්තරේ? මේ කැනඩාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ වාර්තා කරන්නේ කොහොමද කියලා අහන්නේ. අපේ පැත්තෙන් නෙවෙයි අහන්නේ කැනඩාව පැත්තෙන්. කල්පනා කරලා උත්තරේ වන්න බලන්න. කල්පනා කරලා උත්තරේ වන්න. කමන්නේ වැරදුනා කමන්නේ. ටයිප් කරන්න. එක්කෙනෙක් දෙන්නෙක් දාන බලමු. දැන් මේක කැනඩාව පැත්තෙන් හිතන්න. දැන් අපි කැනඩාවේ කියලා හිතන්නකෝ. ඔන්න අපි කැනඩාවේ. අපි ඔන්න එහෙම කරගෙන ඔන්න අපි කැනඩාවේ. ඔන්න දැන් අපි කැනඩාවේ ඉන්න. අපි කැනඩාවේ ඉඳන් ඔන්න ශ්‍රී ලංකාවට දෙනවා. අපි කැනඩාව පැත්තට යනවා. අපි කැනඩාවේ. අපි දෙන්නේ මේ ශ්‍රී ලංකාවට ආධාරය. හරි අපි කැනඩාවේ. අපි ඉන්නේ කැනඩාවේ දැන්. දැන් හිතන්න. අපි ඉන්නේ කැනඩාවේ. අපි දුන්නොත් අපේ මුදල් හා තැන්පතු මොකෝ වෙනවයි? අඩු වෙනවනේ. පැහැදිලිද? ඔන්න දැන් අපි කැනඩාවේ කියලා හිතන්නකෝ. එහෙම හිතන්න ඕක බැරි නම. දැන් අපි කැනඩාව පැත්තෙන් අහන්නේ. දැන් අපි කැනඩාවේ කියලා හිතාගෙන ගමු. ඔන්න අපි දැන් කැනඩාවේ ඉන්නේ.
ඔක්කොම කරලා අලුතෙන් පටන් අපි කැනඩාවේ ඉන්නේ. කැනඩාවේ ඉන්න නම් අපි සල්ලි දෙනවා ලංකාවට. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ බැර. මුදල් හා තැන්පතු බැර නේ. මුදල් හා තැන්පතු බැර අපේ මේක සංක්‍රාම ගෙවීමක්. ජංගම ගිණුමේ ද්විතීක ආදායම් වල නිල සංක්‍රාම වල ගෙවීමක්. ජංගම ගිණුමේ ද්විතීක ආදායම් වල නිල සංක්‍රාම වල ගෙවීමක්. ගෙවීමක් කියන්නේ ආදායම් අඩු වෙනවා. කැනඩාව පැත්තෙන් මේ කතා කරන්නේ අපේ පැත්තෙන් නෙවෙයි. කැනඩාව පැත්තෙන් නහනේ. ආදායම් අඩු වෙනවා. ආදායම් අඩු වෙනවා කියන්නේ අඩුවීම හර. එන්නන්න ඉස්සරහන ආවනේ. මූල්‍ය ගිණුම බැර ජංගම ගිණුම හර. බලන්න මොන විදිහට උත්තරේ තියෙන්නේ කියලා. දැන් බලන්න උත්තරේ ගන්න පුළුවන්ද කියලා. ප්‍රාග්ධන ගිණුමේ හර අයිතමයක්. මං කෑවනේ ළමයිනේ. සෝරි. මේක මේ ද්විතීක ආදාය නෙවෙයිනේ. මේක ද්විතීක ආදාය නෙවෙයිනේ. මේක අපිට කෙලින්ම කියනවනේ මේ මොකටද මේ විදුලි බලාගාරයක් හදාගන්න කියලා. මේක ප්‍රාග්ධන ගිණුමට යන්නේ. ජංගම ගිණුමට නෙවෙයි. මේ කියන්නේ ප්‍රාග්ධන ගිණුමට නේ. සෝරි. මට අමතක වුණා. මම මෙතෙන්ට ආවම මට අතෙන් දෙච්ච එක අමතක වුණා. මොකක්ද ආවේ? මේ කියන්නේ ප්‍රාග්ධන ගිණුමට. ප්‍රාග්ධන ගිණුමට යන්නේ මේක ප්‍රාග්ධන සංක්‍රාමයක්. කෙලින්ම විදුලි බලාගාරයක් ඉදි කරන දෙන්නේ ප්‍රාග්ධන සංක්‍රාමයක්. මෙතන මේ ඔක්කොම වරදිනවා. ප්‍රාග්ධන ගිණුමට ගෙවීමක්. නේ අර පැත්තෙන් කාගේ පැත්තෙන්ද? මේ අර පැත්තෙන්. කැනඩා පැත්තෙන් බලන්නේ. ප්‍රාග්ධන ගිණුමේ ගෙවීමක් ආදායම් අඩුවීමක්. එහෙනම් ප්‍රාග්ධන ගිණුම හර මූල්‍ය ගිණුම බැර. උත්තරේ බලන්න තියෙනවද කියලා? ප්‍රාග්ධන ගිණුම හර මූල්‍ය ගිණුම බැර කියලා එන්න ඕන. විභාගයට ඔහොම තර්ක කර කර ලියාගෙන ඉස්සෙල්ලා. හොඳයි. එතකොට උත්තරේ ගත්ත හැකියි. ප්‍රාග්ධන ගිණුම හර මූල්‍ය ගිණුම බැර. ප්‍රාග්ධන ගිණුමේ හර අයිතමයක් වශයෙන්. හරි ඒක ගන්න පුළුවන්. මූල්‍ය ගිණුම හර වෙන්නේ නැහැ නේ. මූල්‍ය ගිණුමේ බැර. වැරදි. සේවා ගිණුමට එන්නේත් නැහැ. ප්‍රාථමික ආදායම් ගිණුමට එන්නේත් නැහැ. ද්විතීක ආදායම් ගිණුමට එන්නේත් නැහැ. උත්තරේ එක ගාපු කට්ටිය කො බලන්න. රොෂාන් පාටලි අංජන. දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. දැන් බැරි නම් මේව ලියා ගන්නවා. මේක ප්‍රාග්ධන ගිණුමට ඕවා අහපු ප්‍රශ්න හොඳයි පාස් පේපර්. ඔය අහපු ප්‍රශ්න විභාගෙට. ප්‍රශ්න ඇතින අහන්න. දෙවෙනි එක ශ්‍රී ලාංකික සමාගමකට තමන් සතුව මැද පෙරදිග ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් මිලියන 40ක ලාභාංශයක් ලැබෙනවා යයි සිතන්න. අපිට රුපියල් මිලියන 40ක ලාභාංශයක් ලැබෙනවා කියලා හිතන්න. සෝරි. ශ්‍රී ලාංකික සමාගමකට තමන් සතුව මැද පෙරදිග ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් මිලියන 40ක ලාභාංශයක් ලැබෙනවා යයි සලකන්න. මෙම ගනුදෙනුව දිත්ත සටහන් මූලධර්ම යනුව ශ්‍රී ලංකා ගෙවුම් ශේෂයේ වාර්තා කරන්නේ කෙසේද? උත්තරේ දාන්න. බලමු කොහොමද ගන්න කියලා. ඉස්සෙල්ලා මේ විදිහට ලියා ගන්න. දැන් මොකද වෙන්නේ අපිට ලැබෙනවනේ. ශ්‍රී ලාංකික නිෂ්පාදන ආයතනයක් ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන ශ්‍රී ලාංකික සමාගමකට තමන් සතුව මැද පෙරදිග ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් මිලියන 40ක ලාභාංශයක් ලැබෙනවා. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු වැඩි වෙනවා. හර එහෙනම්. අර ලාභාංශ දාන්නේ මොන ගිණුමටද? ප්‍රාථමික ආදායම් ගිණුමට. ඉස්සර දාගත්තාම හරි. ප්‍රාථමික ආදායම් ගිණුමට. ප්‍රාථමික ආදායම් ගිණුමේ ලැබීමක්. ප්‍රාථමික ආදායම් ලැබීමක්. ආදායම් වැඩි වෙනවා. බැර. දෙවෙනි එකට. ඔහොම ලියාගත්තාම පේන උත්තරේ. මූල්‍ය ගිණුම හර ප්‍රාථමික ආදායම් ගිණුම බැරනේ. මූල්‍ය ගිණුම හර ප්‍රාථමික ආදායම් ගිණුම බැර. එහෙම එකක් තියෙයි.
ප්‍රාථමික ආදායම් ගිණුම කියලා නෑ පොදුවේ තියෙන ජංගම ගිණුම කියලා. එහෙනම් ජංගම ගිණුමේ බැරට එන්නේ. ජංගම ගිණුම බැර මූල්‍ය ගිණුම හර උත්තරේ කී 4 ගන්න වෙන හොඳයි. දැන් තේරෙනව නේද උත්තරේ? දැන් ඊළඟ ඒවා හදද්දි මට එහෙම හදා හදා දාන්න ඕන. තුන්වෙනි එක බලන්න පුළුවන්ද කියලා? එතකොට මේකට 4 නේ. තුන්වෙනි එක බලන්න පුළුවන්ද කියලා? චුට්ටක් කල්පනා කරන්න එක. ඉන්දරියක් දාන්න. ආවේ නැද්ද උත්තරේ? චුට්ටක් එක අමාරුයි නේ. මොකද කියන්නේ? කිසියම් රටක සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට එහි අවසාන ගෙවුම් ශේෂ ගිණුම් සකසා ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇත. එම දෙපාර්තමේන්තුවේ මගින් වර්තන ගිණුමේ ශේෂය, ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හා මූල්‍ය ගිණුමේ ශේෂය. මේක ළමයි අර පරණ පාස් පේපර් එකක් හින්දා මෙතන වර්තන ගිණුමේ ශේෂය කියලා තියෙන්නේ. දැන් ඕකට අපි වර්තන ගිණුම කියන්නේ නැහැ නේ. අපි ඕකට කියන්නේ ජංගම ගිණුම කියලා. හොඳයි මං කිව්ව ඉස්සර කියන වර්තන ගිණුම කියලා. දැන් 2013 ඉඳලා කියන්නේ ජංගම ගිණුම කියලා. එතකොට ජංගම ගිණුමේ ශේෂය, ප්‍රාග්ධන ගිණුමේ ශේෂය හා මූල්‍ය ගිණුමේ ශේෂය ගණනය කර ඇත. ඉහත කාර්ය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන අමතර තොරතුරු වන්නේ. අපි දන්නවා අනිවාර්යෙන් සංකල්පමය වශයෙන් මේ වර්තන හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සංකල්පමය වශයෙන් මූල්‍ය ගිණුමට සමාන වෙන්න ඕන. හැබැයි එහෙම වෙන්නේ නැහැ කවදාවත් සංකල්පමය වශයෙන්. අනිවාර්යෙන් මොනව ගලපන්න වෙනවයි? වැරදීම් හා අත්හැරීම් ගලපන්න වෙනවා. උත්තරේ 3. පාස් පේපර් ගානක්. උත්තරේ 3. නැත්තම් සමාන වෙන්නේ නැහැ. 4ට උත්තරේ වන් ටක් ගාලා. විදේශීය මේ මොකද්ද ප්‍රශ්නේ නේ? විදේශීය ඍජු ආයතන ශ්‍රී ලංකා ගෙවුම් ශේෂ ලේඛනයේ කවර ගිණුමක සටහන් කරලා වේද? උඩ පැනලා උත්තර දෙන්න ළමයි. උළුවද්ද ගන්න එපා. අර මේ උඩ පැනලා උත්තර දෙනකොට එකේනේ උත්තර දුන්නේ. මං හිතුවා මේක මේ chat box එක මේ ඉර වේවි කියලා උත්තර දීලා ඒකට. ඉක්මනට විදේශ ඍජු ආයෝජන ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ කවර ගිණුමේ සටහන් කරේද? මූල්‍ය ගිණුම. ඔක මොකක්ද? චුට්ටි ප්‍රශ්නයක් නේ. ඔය දෙනවා දෙපෙන් යන්න දෙන්නේ නේ. ආයි. එන්න දැන් කර වෙනවා. බලන්න මේක පොඩ්ඩක්. ශ්‍රී ලාංකික නිෂ්පාදන ආයතනයක් එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක් වටිනා ටයර් එක්සත් රාජධානිය සමාගමට අපනයනය කරයි. අපි එක්ස්පෝර්ට් කරනවා. දිත්ත සටහන් ක්‍රමයේ යටතේ ගිණුම් තැබීමේදී මෙම ගනුදෙනුවේ මගින් බලපෑමක් ඇතිවන්නේ ගෙවුම් ශේෂයේ කවර කොටස් දෙකටද? බලමු අපි හදලා එනවද කියලා උත්තරේ. දැන් මොකද කරන්නේ? ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතනයක් එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක් වටිනා ටයර් ඇමරිකාවට එක්ස්පෝර්ට් කරනවානේ. එහෙනම් එක්ස්පෝර්ට් කිරීම බලමු. එක්ස්පෝර්ට් කරනකොට මොකද වෙන්නේ? එක්ස්පෝර්ට් කරන අපි අපනයනය කරනකොට අපිට සල්ලි හම්බ වෙනවනේ. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු වැඩි වෙනවා. එහෙනම් හර කොච්චරක් මිලියන 10ක් නේ. මිලියන 10කින් તો කොහෙද හම්බ වෙනවද සල්ලි? මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර. එතකොට මේක ලියන්නේ කොහෙද? ජංගම ගිණුමේ භාණ්ඩ ගිණුමේනේ. ඊයේ දන්න උත්තරය බලමු අපි ලියලා. ජංගම ගිණුමේ ලියන්නේ මේක. ජංගම ගිණුමේ කොහෙද ලියන්නේ? භාණ්ඩ ගිණුමේ මොකක්ද? අපනයන ලැබීමක් ආදායම් වැඩි වෙනවා. වැඩිවීම බැර. මූල්‍ය ගිණුම හර ජංගම ගිණුම බැර. බලන්න මේ උත්තරයක් තියෙනවද කියලා. මොකද අවුලක් තියෙනවා වෙන්නේ. බලමු. මූල්‍ය ගිණුම හර ජංගම ගිණුම බැර. මූල්‍ය ගිණුම හර ජංගම ගිණුම බැර. එහෙම උත්තරයක් ගන්න තියෙනවද?
මේක කොහොමවත් ගන්න බෑ. මේකත් ගන්න බෑ. වර්තන ගිණුමේ අපනයන හා මූල්‍ය ගිණුමේ සංචිතවත්කම් කියලා තියෙන්නේ නේ. මෙන්න මෙතන වැරදි. මේක හදාගමු අපි. තුන තමයි ගන්න වෙන්නේ. තුන හදලා ගන්න වෙන්නේ. හොඳේ. අනිත් ඒවා ගන්න බෑ. මෙතන තුන පොඩ්ඩක් හදාගන්න. වර්තන ගිණුමේ අපනයන හා මූල්‍ය ගිණුමේ මුදල් තැන්පතු කියලා හදාගන්න. මූල්‍ය ගිණුමේ මුදල් තැන්පතු කියලා හදාගන්න. පහ වර්තන ගිණුමේ අපනයන හා මූල්‍ය ගිණුමේ අනේවාසිකයන් මත හිමිකම්. අනේවාසිකයන් මත හිමිකම්. එහෙම කියන්නත් පුළුවන් නේ. මූල්‍ය වර්තන ගිණුමේ අපනයන හා මූල්‍ය ගිණුමේ අනේවාසික මත හිමිකම්. අනේවාසික. අනේවාසිකයෝ. නේවාසිකයෝ අනේවාසිකයෝ. ඔහෙමත් කියන්න පුළුවන් නේ. ඒකත් හරි. මේකත් හදලා ලියාගන්න. මේක තමයි ගන්න පුළුවන් වඩාත් ලියන උත්තරනේ. වර්තන ගිණුමේ අපනයන හා මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු කියලා හදලා දාගන්න උත්තරේ. ඒතර හරිනේ. අරකට පුළුවන් ඉතින් චුට්ටක් වක්‍රයක් අරින් යන්නේ. මුදල් හා තැන්පතු. සංචිත වලට දාන්න බෑනේ. ප්‍රශ්න තියෙනවද? සර් පළවෙනිදා පස්සේ ක්ලාස් එක පටන් ගන්නවද ෆිසිකල්? එහෙම කියන්න බෑ අපිට. කොහොම කරත් ඉතින් ඔන්ලයින් කරනවා. කතන්දරේ තියෙන ඉතින් මෙහෙමයි ඔක්කොම ටික ඇවිල්ලා ඔන්ලයින් දෙතුන් දෙනෙක් හිටියොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. බලමු ඉතින් අපි කොහොම හරි උත්සාහ කරන්න ඔන්ලයින් එකක් දෙන්න ඉතින්. කොහොම කරත් ඔන්ලයින් දැන් ඔය ඉන්නෝනේ දැන් ඔය අංජන එහෙම ඉන්නේ හම්බන්තොට ඉඳන් ඉතින් හම්බන්තොට ඉඳන් ගාල්ලෙත් ඇහැගේ නේ. අපි මොකක් කර කරන්න ඉතින් බය වෙන්න. එහෙම දුෂ්කර ඇතිවල ඉන්නෝනේ ඉතින් නේ. ඉතින් ඔන්ලයින් ටික අරන් යමු ඉතින් දිගට විදි වෙන කරන්න දෙයක් නැහැ නේ විභාගයට නම්. එක එක හිටියක් දාන්න වෙනවා ඉතින් නේ. පටන් ගත්තත් මම දාන්නම් ඔන්ලයින්. ප්‍රශ්න තියෙනවද ෆිසිකල් කරනකොට ඔන්ලයින් එක ගැන එච්චර වොරි වෙන්නේ නැහැ නේ. අන්න එකයි තියෙන්නේ අපි බලමු. ළමයෙකුට හරි ඔපරේට් කරන්න දීලා එතන ඉන්නනේ. එහෙම හරි බලමු. ඒතර යාගේ අතට ඉස්සරහින් ඉන්න එක්කෙනෙකුට ලැප් එක දුන්නා හරිනේ. ඒතර යා ඒකෙන් බලා හරි කරාවිද ඉතින්. එහෙම හරි කරන්න. මොකද මට ඔපරේට් කරන්න අමාරුයි එතකොට. එක්කෙනෙක් වුණ දැම්ම ඉදිරිපත් කරනවා. හරි ඒ ඉන්නවා සේච්චා ඉදිරිපත් කරනවා. හරි ඒද බය වෙන්න එපා. ඕගොල්ලෝ එන්නේ නැද්ද එතකොට ගාල්ලේ? හම්බන්තොටම ඉන්නවද? ඇයි ඇඩ්මිෂන් සයින් කරලා එන්න ඕනේ නේ ගාල්ලේ නේ? එන්නේ නැද්ද? එන්න එනවනේ. ඒක තමයි. හරි. හරි කොහමද ඔන්ලයින් එකකුත් දෙන්න. අපි ඔන්ලයින් පේපර්ස් හරි ගමු ඉතින් රැට. ෆිසිකල් පටන් ගත්තත් ඔන්ලයින් ක්ලාස් එකකුත් තරම් යමු ඉතින් නේ දිගට. හරි. ඊළඟට 6 වෙනි එක. ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ සහ මූල්‍ය ගිණුමේ ඓක්‍යය මල. ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ සහ මූල්‍ය ගිණුමේ ඓක්‍යය. ඒ මොකද ඔය කියන්නේ? වර්තන ගිණුමේ කියන්නේ ඉස්සර ඔය පරණ පාස් පේපර් නේ ජංගම ගිණුම හොඳේ. මූල්‍ය ගිණුමේ ඓක්‍යයට ලියලා බලන්න එනවනේ. ලියලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔහොම නෙවෙයි අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන්නේ ඔහොම නෙවෙයි. අපි ඉගෙනගෙන තියෙන්නේ මෙහෙම කතන්දරයක්. නේ. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සමානයි මූල්‍ය ගිණුමට. මේ චුට්ටක් තව එක්ස්පෑන්ඩ් කරමු එහෙම නේද? ජංගම ධන ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සමානයි. ජංගම ගිණුමේ ශේෂය ධන ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සමාන මූල්‍ය ගිණුමනේ. උදාහරණයක් ජංගම ගිණුමේ ශේෂය 20යි ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 80යි. එම නිසා මූල්‍ය ගිණුමේ ශේෂය 20යි. ඔහොමනේ වෙන්නේ. ඔහොම හිතමුකෝ. දැන් මොකද කියන්නේ මෙයා? මෙයා කියන්නේ ගෙවුම් ශේෂයේ වර්තන ගිණුමේ සහ මූල්‍ය ගිණුමේ ඓක්‍යය. වර්තන ගිණුමේ සහ මූල්‍ය ගිණුමේ ඓක්‍යය. ගමු එතෙන්ට. මූල්‍ය ගිණුම 100යි
මෙයා අනිත් පැත්තට අරන් යන්න වෙනවනේ. මෙහෙම අරන් යන්න. ප්‍රාග්ධන ගිණුම ඔහොම ඉතුරු වෙන්න ආරෙමු. ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඔහොම ඉතුරු වෙන්න ආලා සමානයි මූල්‍ය ගිණුම මෙයා මේ පැත්තට ගේන්න. ධන ඍණ වෙනවා. ඍණ ජංගම ගිණුම වෙනවා. ඍණ ජංගම ගිණුම වෙනවා. එහෙනම් මේ දෙක ගැලපෙනකොට ඍණ වෙනවා. හොඳේ. ඒතර මූල්‍ය ගිණුමේ ශේෂය 100යි. මෙයා මේ පැත්තට ඍණ 20 වෙනවා. හරිනේ 80 නේ. මොකකට සමාන වෙන්නේ? ප්‍රාග්ධන ගිණුමේ ශේෂයටනේ. ප්‍රාග්ධන ගිණුමේ ශේෂයට බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා? ඔව් තියෙනවනේ. ප්‍රාග්ධන ගිණුමේ ශුද්ධ ශේෂයට සමානයි. ඒ කියන්නේ ප්‍රාග්ධන ලැබීම සහ ගෙවීම අතර වෙනස. උත්තරේ 4. ඒක චුට්ටක් හදලා ගන්න වෙන විභාගෙටනේ. ජංගම ගිණුමේ ශේෂයයි ප්‍රාග්ධන ගිණුමේ ශේෂයයි සමානයි මූල්‍ය ගිණුමේ ශේෂය. මෙයා කියන්නේ මූල්‍ය ගිණුමේ ජංගම ගිණුමේ ඓක්‍යය. මේ දෙකේ ඓක්‍යයට මොකද අහන වෙන්නේ? ඓක්‍යය කියන්නේ ඉතින් මෙයා මේ පැත්තට ගෙන අපිට ඕන විදිහට ඓක්‍ය එකතු කරන්න බෑ. මේ නියත සූත්‍රය ඉතින් කන පිට ගහන්න වෙනවා. එතකොට ප්‍රාග්ධන ගිණුමේ ශේෂය සමානයි මූල්‍ය ගිණුමේ ශේෂය නෑ 5 නෙවෙයි 4 ගන්න වෙන්නේ නේ අංජන. 5 ගන්න බෑ. 5ට උත්තරේ මොකක්ද කියලා අහන්නේ. 5ට උත්තරේ 3. අපි ගත්තේ ඒක ඒක හදලා ගත්තේ 5ට උත්තරේ වර්තන ගිණුමේ අපනයන සහ මූල්‍ය ගිණුමේ සංචිත කියන එක අපි හැදුවා මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු කියලා. හදලා උත්තරේ ගත්තේ. උත්තරේ 3. වර්තන ගිණුමේ අපනයන සහ මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු කියලා හැදුවා සංචිත වත්කම් කියන එක. මේකට උත්තරේ ගන්න වෙන්නේ 6ට උත්තරේ ගන්න වෙන්නේ 4. දැන් එනවනේ උත්තරේනේ. මේ උත්තරේ එනවා 80. ප්‍රාග්ධන ගිණුමේ සුද්ධ ශේෂයට සමානයි. මෙයා අනිත් පැත්තට ගෙනිච්ච. අපිට ඕන විදිහට එකතු කරන්න බෑ. ධනයේ එහා පැත්තට ඍණ වෙනවා. ඊට පස්සේ 100න් 20ක් ගියහම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය තමයි එන්නේ 80. උත්තරේ 4 ප්‍රාග්ධන ගිණුමේ සුද්ධ ශේෂයට සමාන වෙයි. එවන හදාගන්න. ওই පාස් පේපර් දින්නේ. එතකොට මේකනේ. ඔව්. තව ටිකක් තියෙනවා එතනින් ඉවරයි. තව චුට්ටයි. අද හොඳටම ඇති ඉතින්නේ. අද මං හිතන්නේ ගොඩක් දේවල් තේරුම් ගත්තානේ. අපි ඊළඟ පාඩනොත් ওই ලොකු විස්තර කිරීමක් යම් මොකද වෙන අමාරුයි මේ පාඩම. තේරුම් අරන් ගියොත් හොඳයි නැත්නම් උඩින් පල්ලෙන් කරොත් ඉතින් තේරෙන්නේ නැහැ මෙලෝදියක් අවසානයේ මුකුත් නැහැ ඉතින්. නේ. ඒකින්ද හරියට තේරුම් අරන් යමු. එතකොට ඉතින් ඕන දෙයක් කරගන්න පුළුවන් විභාගෙට. මටත් ගොඩක් මහන්සි වෙනවා ඉතින්. 7. දිත්ත සටහන් මූලධර්මයේ යොදා ගනිමින් පහත් සඳහන් ගනුදෙනු ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ ඔබ වාර්තා කරන්නේ කෙසේද? තනියෙන් ගනු දැන්. මට උත්තර කියන්න. චීන ආයෝජකයෙකු විසින් ඩොලර් මිලියන 10ක කොටස් කොළඹ සුරකුම්පත් හුවමාරුවේ මිලට ගැනීම. අපි යෝකට කියනවා මොනවයි කියලායි? මූල්‍යවත්කම් අත්පත් කර ගැනීමක් නේ. මූල්‍ය නොවනවත්කම් නෙවෙයි හොඳේ මූල්‍යවත්කම්. මූල්‍ය නොවනවත්කම් නම් ඉන්නේ ප්‍රාග්ධන ගිණුමට මේ මූල්‍යවත්කම්. චීන ආයෝජකයෙකු විසින් ඩොලර් මිලියන 10ක කොටස් කොළඹ සුරකුම්පත් හුවමාරුවේ මිලට ගැනීම. එතකොට ඕක අපිට ගන්න වෙන්නේ කලඹ ආයෝජනයක් නේ. නැත්තම් ඉතින් ඕක ඍජු ආයෝජනයක් විදියට ගන්නවා නම් අර 110ට වඩා වැඩි කොටස් කියලා ගන්නවා නේ. කැමති එකට දානනේ. මේක කලඹ ආයෝජන වලින් චීන ආයෝජක විසින් ඩොලර් මිලියන 10ක කොටස්. ඔව් මේක අපි මේ ඍජු ආයෝජන වලට ගන්න. ඍජු ආයෝජන කියලා ගන්න. මේක චුට්ටක් ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවානේ. ඍජු ආයෝජන වලට ගන්නකො. ඕනනම් වරහන් අතර ලියාගන්න 110ට වැඩිය කියලා. මේ 110ට වඩා වැඩියෙන් ගන්නයි කියලා හිතන්නකො. කලඹ ආයෝජනක් දාන්න පුළුවන් ඒකට. අර 110 කතන්දරේ තිබුණොත් තමයි ඒකට ගන්න වෙන්නේ. 110ට වඩා වැඩි. චීන ආයෝජකයෝ විසින් ඩොලර් මිලියන 10ක කොටස් කොළඹ සුරකුම්පත් හුවමාරුවෙන් මිලට ගැනීම. මොකද ඉස්සරහන? දැන් දන්නවනේ. මම අහුවොත් කාටද කියන්න බලන්න මයික් එක ඔන් කරලා. ඈ? කො කතා කරලා කියන්න කවුරු ළමෙක් මොකක්ද ඉස්සරහන? නිකන් අර කාන්තාරගේ වතුර ඔය වගේ කඩලා දැක්කහනයි කියන්නේ. ඈ කියනවා. ඕන සින්දුවක් කියන්නත් දෙන්න. සින්දු කියන කට්ටිය ඉන්නවනේ. කියන්න බෑනේ යෝහානි වගේ අර ජනප්‍රිය වුණොත් එහෙම කෝටි ගානක් ආදායම වෙනනේ.
ඉස්සරහට මොකද? චීන ආයෝජක විසින් ඩොලර් මිලියන 10ක් කොටස් කොළඹ කොටස් හුවමාරු කර ගැනීම. අනේ ඔයාලගේ කතානාවලද මගේ කතානේ මොකද කරන්නේ? මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන බැර goods මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර very good. හරි. ඉස්සරහන නේ හොඳයි එළම උත්තර දාලා තුනා ටයිප් කරන්න හද්ද වෙලාවක් යනවා ඉතින් ඔහොමනේ. හරි කමක් නැහැ. සමහරක් ක්‍රමයට ඉතින් හොඳට හුරු වෙලා ඉතින් ටයිප් කරන්න. අපි අර විදිහට දාගමු. මෙහෙම ලියාගන්න හැමතිස්සම කොල එක. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු වැඩි වෙනවා. එහෙනම් හර. නේ. අපි අපිට ඍජු ආයෝජන ලැබෙනවනේ. ඍජු ආයෝජන මිලට ගන්නවනේ. එතකොට අපිට විදේශ විනිමය ලැබෙනවා. නේ. සර් එතකොට වැලියු එකක් දාන්න ඕනද? වැලියු එකක් ලියලා නැහැ නේද? මේක දැම්මේ නැතත් කමක් නැහැ ඉතින්. කොබලන් වැලියු එකක්. ඕන්න නැහැ වැලියු එකක්. අපෙන් අහන්නේ මොකද්ද? ඔබ වාර්තා කරන්නේ කෙසේද? ඕනනම් දාන්න මිලියන 10යි කියලා. එහෙම ගැටලුවකුත් නැහැ. මූල්‍ය හා මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු ගිණුම හර මිලියන 10යි. හර මිලියන 10යි. මේ කියන්නේ මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන. ඍජු ආයෝජන ගිණුම බැර 10යි. බැර මිලියන 10යි. ඕනම ලියන්න පුළුවන්. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 10යි. මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන ගිණුම බැර මිලියන 10යි. එයි අපි හිතනවා ආදායම් වැඩිවීමක් කියලා. එහෙම හිතන්න. ආදායම් වැඩිවීම බැර. ලියන්න ඉස්සරහන. කොහොමද ඉස්සරහන එතකොට? ආයිසරක් කියනවා මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 10යි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 10යි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 10යි. මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන ගිණුම මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන ගිණුම බැර මිලියන 10යි. මූල්‍ය ගිණුමේ ඍජු ආයෝජන ගිණුම බැර මිලියන 10යි. ආයන්න මැද පෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක් ඩොලර් මිලියන 500ක මුදලක් ශ්‍රී ලංකාවේ සිටින තම දෙමාපියන් වෙත එවීම. මේකට අපි කියන ඍජු ප්‍රේෂණ ආදායම් කියලා නේ. එහෙනම් දිස්සට අහන මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 500යි. අර ඩොලර් 500යි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර ද්විතීයික ආදාය ගිණුම බැර. ඉතින් හොඳයි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 500යි හර ඩොලර් 500යි. ජංගම ගිණුමේ ද්විතීයික ආදායම් ගිණුම බැර මිලියන 500යි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 500යි. ජංගම ගිණුමේ ද්විතීයික ආදායම් ගිණුමේ බැර මිලියන 500යි. ජංගම ගිණුමේ ද්විතීයික ආදායම් ගිණුම බැර මිලියන 500යි. යන්න ශ්‍රී ලාංකික බැංකුවක් විදේශීය මුදල් වෙළඳපොළවල පිළිඳපත් අලෙවි කොට ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම. පිළිඳපත් කියන්නේ මොනවද? පිළිඳපත් කියන්නේ අර සුරකුම්පත්. ඒ කියන්නේ ওই භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බෙදුම්ද. පිළිඳපත් කියන්නේ කොටස්. කොටස් කියලා හිතන්නකෝ කොටස්. කොටස් වල ආයෝජනය. ශ්‍රී ලාංකික බැංකුවක් විදේශීය මූල්‍ය වෙළඳපොලේ පිළිඳපත් අලෙවි කොට. ඒ කියන්නේ අපේ තියෙන පිළිඳපත් අපි දුම් කොටස් මේ සුරකුම්පත් විකුණනවා. අලෙවි කොට ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම. දැන් ඕක කොහොමද යන්නේ? අපි පිළිඳපත් අලෙවි කොට ශ්‍රී ලාංකික බැංකුවක් විදේශීය මුදල් වෙළඳපොළවල පිළිඳපත් අලෙවි කොට ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම. අලෙවි කොට වෙනස් නේ. ඩොලර් මිලියන 40ක් ලබා එක පැත්තක් ඉඳන් හිතන්න පුළුවන්. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු වැඩි වෙනවනේ ඩොලර් මිලියන 40ක් ලබා ගැනීමනේ. ඔය ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම තියෙන්නේ.
ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම එහෙනම් මූල්‍ය විනිමය මුදල් හා තැන්පතු මිලියන 40ක් හර ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම. ඩොලර් මිලියන 40ක් ලබා ගැනීම. හැබැයි මේ ආදායමක් නෙවෙයි. ඉන්වෙස්ට් එකක් කරන්නේ නේ. ඉන්වෙස්ට් එකක්. නෑ විකුණනවා. සුරකුම්පත් විකුණන ඩොලර් මිලියන 40ක් ලබා ගන්නවා. මොකද හිතන්නේ? ඔව්. බලමු මෙහෙම. මෙතන තමයි තියෙන්නේ සුරකුම්පත් විකුණලා ශ්‍රී ලාංකික බැංකුවක් විදේශීය මුදල් වෙළඳපොලේ පිළිනපත් අලෙවි කොටනේ. පිළිනපත් අලෙවි කරනවා. පිළිනපත් අලෙවි කරන මුදල් ලබා ගැනීම. පිළිනපත් අලෙවි කිරීම. මූල්‍යවත්කම් අත්පත් කර ගැනීම සහ මූල්‍යවත්කම් විකිණීම. මූල්‍යවත්කම් අත්පත් කර ගැනීම මූල්‍යවත්කම් විකිණීම නේ. මේ තියෙන්නේ මූල්‍යවත්කම් විකිණීමක්. මේ අපි ලියන්නේ මෙහෙමනේ. දැන් මේ මූල්‍යවත්කම් ලියන්නේ මුදල් ගිණුම මූල්‍ය ගිණුමනේ. මේ තියෙන්නේ මූල්‍යවත්කම් විකිණීමක් නේ. මූල්‍යවත්කම් විකිණීමක්. අත්පත් කර ගැනීමක් නෙවෙයි. මූල්‍යවත්කම් විකිණීමක්. විකිණීම උපකල්පනය කරන්න අපනයනයට. අපනයනයට. විකිණීම කියන්නේ අපනයනය කරනවා. එහෙනම් මූල්‍ය ගිණුමේ මේක ඇවිල්ලා වැටෙන්නේ කලබ ආයෝජනයට. මේක ඇවිල්ලා පෝර්ට්ෆෝලියෝ එකක්. කලබ ආයෝජනයක් සුරකුම්පත්. මූල්‍ය ගිණුමේ මූල්‍යවත්කම් විකිණීමක්. විකිණීමක් කියන්නේ එක්ස්පෝර්ට් අපනයනය කිරීමක් කියලා හිතන්න. මේක කලබ ආයෝජනයක්. කලබ ආයෝජන වැඩි වෙනවා. ආදායම් වැඩිවීමක් මෙතන තියෙන්නේ. ආදායම් වැඩිවීමක් එහෙනම් බැර. එහෙනම් 38 මෙන්න මේ විදිහට අපි හදාගත්තා. මේක නම් තේරෙනවා. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 40යි. මේක මූල්‍ය ගිණුමේ මූල්‍යවත්කම් විකිණීමක්. විකුණනවා. විකුණන එක අපි උපකල්පන කරනවා අපනයනයක් කියලා. විකුණන එක කියන්නේ අපනයන එක්ස්පෝර්ට් කිරීමක්. අපනයන කියන්නේ මේක දාන්නේ අපි කලබ ආයෝජන. මූල්‍යවත්කම් විකිණීම කියන්නේ කලබ ආයෝජනයක්. කලබ ආයෝජන මේක ආයතරයක් අපි දැන් විකුණන වගේම අපි ආයතරයක් ගන්නවා. අර මහ බැංකුව වාණිජ බැංකුවල සුරකුම්පත් අලෙවි කරන්නේ. ඒ වගේම සුරකුම්පත් ආයි ප්‍රති මිලදී ගැනීමත් කරනවා. මේක ආයි අපි මිලදීත් ගන්නවා. විකුණනට පස්සේ අපිට සල්ලි හම්බ වෙනවා. ඒ කියන්නේ අපි සුරකුම්පත් විකුණනවා කියන්නේ අපේ සුරකුම්පත් ගන්නවා කියන එකනේ. කවුරු හරි අපේ රටට ඇවිල්ලා ඉන්වෙස්ට් කරනවා කියන්නේ අනිත් පැත්තට හිතන්නේ නැහැ දැන් මේක. අපි සුරකුම්පත් විකුණනවා කියන්නේ අපි ගාව ඇවිල්ලා කවුරු හරි රටක් ඉන්වෙස්ට් කරනවා කියන එක. මේක පෝර්ට්ෆෝලියෝ කලබ ආයෝජනයක් කියලා අපි ගන්නෙ. කලබ ආයෝජනයක් විතර ගන්නෙ. ඒතර නැද්ද එහෙම එකක් කියලා? බලන්න කලබ ආයෝජන නැති. ඔය තියෙන්නේ රජයේ කෙටි කාලීන හා දිගු කාලීන ණය සුරකුම්පත් කියලා. ණය සුරකුම්පත් පිළිනපත් කියලා එතනට වුණා ලියා ගන්න. ටියුට් එකේ පිටු අංක 10 නේ. රජයේ කෙටි කාලීන හා දිගු කාලීන ණය සුරකුම්පත්. ණය සුරකුම්පත් පිළිනපත් කියලා කියන්නත් පුළුවන්. පිළිනපත් ණය සුරකුම්පත්. ඒවා වැටෙන කලබ ආයෝජන වලට. එතකොට මේක චුට්ටක් වෙනස් හොඳයි. මූල්‍ය ගිණුමේ මූල්‍යවත්කම් විකිණීමක් අපි කියන එක අපනයනයක් කියලා. ඒක කලබ ආයෝජනයක්. එතකොට අපිට ආදායම් වැඩි වෙනවා. හර ආදායම් වැඩි වීම බැර. අපි හිතනවා අපනයනයක් කියලා මූල්‍යවත්කම් විකිණීම කියන අපනයනයක් කියලා හිතනවා. ආදායම් වැඩි වීම බැර. එහෙනම් දිස්සරාට එන්නේ. දිස්සරාට එන්නේ. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 40යි. 40 නේද? ඔව්. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 40යි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු හර මිලියන 40යි. මූල්‍ය ගිණුමේ කලබ ආයෝජන ගිණුම බැර 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 මිලියන 40යි. හොඳයි. කලබ ආයෝජන ගිණුම බැර. අවසාන එක දවසේ නිමාව සහ අවසාන එක. අම්මෝ හරියටම ටයිම් වෙලානේ. හරියටම ටයිම් එකට ගිහිල්ලා තියෙනවා. මම හරියටම බැලන්ස් කරගත්තේ ඊයන්න. සමහරක් දවස්වල බැලන්ස් කරගන්න බැරි වෙනවා. සාමාන්‍යයෙන් ඔය මේ ගන්නද්දී ටයිම් එක බැලන්ස් කරගැනීම හරි වැදගත් නේ. ඒක චෙක් කරනවා. ටයිම් එක හරියට බැලන්ස් කරගන්න පුළුවන් දාද? අභ්‍යාසයක් දුන්නද? මමත් ඔය පහුගිය දවස්වල ඕනනම් දන්නේ. අභ්‍යාස දෙන්න ඕන. මේ පාඩම කරාට පස්සේ ගොඩාක් දේවල් දිනන. මොකද උකට කියනවා ලස්සන නමක් නේ. වාර සටහන නම්මනම් තියෙනවා. ඒ වගේ ඉතින් මේ සමහර දේවල් අපි ගොඩක් දේවල් දන්නේ නැහැ ඇත්තටම. මේ උගන්වනවා කියන එකම නෙවෙයි. මේ උගන්වන එකෙත්
ඒ ළමයට පාඩම අවබෝධ සම්බන්ධ අන්තර්ගතයේ ගොඩාක් කරුණු තියෙනවා මේ පැයක් ඇතුළත සහ විනාඩි 40ක් ඇතුළත කරන දේවල් ගොඩක් තියෙනවා. ඒ ටික ඔක්කොම ළමයා ඇතුළට යනවා. ඒ පාඩම තේරෙන්න ඕන, උදාහරණ කියන්න ඕන, අවසාන වශයෙන් අභ්‍යාසිකුත් තියෙන්න ඕන හැම පාඩමක් අවසානයේ නේ. ඒක ඔළුවට ගියාද කියලා තමන්ට තේරුම් ගන්න. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ ටීච් වලත් නේ ඉගෙනීමෙන් නැත්තම් ළමයට මේක තේරෙන්නේ නැහනේ. හරි. අපි ඉතින් තාම ඉතින් සමහරක් දේවල් හොයමින් යනවා. හරි. හොයමින් යනවා. හරි. යන් ඉතින් සමහරක් ඒක විදිහ ඔයගලන්ට තමයි තේරෙන්නේ. හොඳේ. මට තේරෙන්නේ නැහැ. ඔයගලන්ට තමයි ඒක තේරෙන්නේ. හොඳද නරකද කියලා නේ. ඊයන ලෝකයේ සීග්‍රයෙන් අලෙවන පොතක් පරිවර්තනය කොට ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකාශන සමාගමක් ඇමරිකානු ප්‍රකාශන සමාගමකට ඩොලර් 5000ක් ගෙවා එහි ප්‍රකාශන අයිතිය ලබා ගැනීම. අන්න නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම් විකිණීම. මේ ආන්න හරි වචනය ආවා. ආන එක ළමෙක් නම් දැම්මා. ඔය ඇවිල්ලා නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම් විකිණීමනේ. ඔව්. නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම්. මූල්‍ය නොවනවත්කම් විකිණීම. මේකේ කොටස් දෙකයිනේ. මූල්‍ය නොවනවත්කම් විකිණීම සහ අත්පත් කර ගැනීම. මේ තියෙන විකිණීම. මේව යන්නේ කොහෙද? ප්‍රාග්ධන ගිණුමටනේ. ප්‍රාග්ධන ගිණුමට ගිණුම් වර්ග දෙක ගනුදෙනු වර්ග දෙකක් යනවනේ. එකක් ප්‍රාග්ධන සංක්‍රාම අනිත් එක මේ මොනයි නිෂ්පාදනය නොකළ මූල්‍ය නොවනවත්කම් අත්පත් කර ගැනීම සහ විකිණීම. මේ තියෙන විකිණීමක් නේ. අපි වෙන රටකට විකුණනවා. එහෙම නේද? පොඩ්ඩක් හරියට බලන්න හොඳේ සමහරට පටලයි. ලෝකයේ ශ්‍රීග්‍රයෙන් අලෙවිවන පොතක් පරිවර්තනය කොට ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකාශන සමාගමක් ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකාශන සමාගමක් ඇමරිකානු ප්‍රකාශන සමාගමක ඩොලර් මිලියන 5000ක් ගෙවා එහි ප්‍රකාශන අයිතිය ලබා ගැනීමනේ. නෑ විකිණීම නෙවෙයිනේ බා. මටත් හරනවා. වෙලාවට කියුවේ අත්පත් කර ගැනීමක් නේ. අත්පත් කර ගැනීමක් මේ තියෙන්නේ. මම ඒක ආයෙත් කියුවේ. දෙපාරක් විතර කියවනවා. ආයෙසරක් කියවන බලන්න. ඒත් පටලවෙද්ද ආයෙත් කියවන බලන්න. ලෝකේ ශීඝ්‍රයෙන් අලෙවිවන පොතක්. හරි. ඒක වෙන ලෝකේ රටවක අයි වෙන එකක්. පරිවර්තනය කොට ට්‍රාන්ස්ලේට් කරලා ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සමාගමක් ඇමරිකානු ප්‍රකාශන සමාගමට ඩොලර් 5000ක් ගෙවනවා. එහෙනම් මේක ඍණ වෙනවනේ. අඩු වෙනවා. ගෙවා ප්‍රකාශන අයිතිය ලබා ගැනීම. ගෙවලා අයිතිය ලබා ගැනීම කියන්නේ මූල්‍ය නොවනවත්කම් අත්පත් කර ගැනීම. අපි ගන්නවා පේටන් එක මේකේ. එහෙනම් මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු අඩු වෙනවා. ඩොලර් මිලියන 500ක් නේ. ඩොලර් මිලියන ඩොලර් 500ක්. ඩොලර් කියන්නේ ඩොලර් 500ක්. 5000. ඩොලර් 5000ක් අඩු වෙනවා. අඩු වෙනවා නම් බැර. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර 5000යි. එහෙනම් මූල්‍ය නොවනවත්කම් අත්පත් කර ගැනීම ප්‍රාග්ධන ගිණුම හර. මේක බැර නම් ප්‍රාග්ධන ගිණුම හර. ඇයි ප්‍රාග්ධන ගිණුම හර වෙන්නේ? අපේ විදේශී විනිමය ටික ගලාගෙන යනවා. අපි උපකල්පනය කර ආදායම් අඩුවීම කියලානේ. ආදායම් අඩුවීම කියලා. අපේ විදේශ විනිමය ටික මේ යනවා එළියට. අපි උපයපු විදේශ විනිමය ආදායම අඩු වෙනවා. එම නිසා ප්‍රාග්ධන ගිණුම හර. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර මූල්‍ය නොවනවත්කම් වලදී මූල්‍ය නොවනවත්කම් කියන ප්‍රාග්ධන ගිණුමේ ප්‍රාග්ධන ගිණුම හර ආදායම අඩුවීම කියලා. ඔච්චරයි. එහෙනම් දිස්සරහන එන්නේ ප්‍රාග්ධන ගිණුම හර මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර. ප්‍රාග්ධන ගිණුම හර ඩොලර් 5000යි. ප්‍රාග්ධන ගිණුම හර ඩොලර් 5000යි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර 5000යි. මූල්‍ය ගිණුමේ මුදල් හා තැන්පතු බැර 5000යි. ඔය හොඳටම ඇති. නේ. ගෙවුම් සෙෂන් එකනේ ඔය හොඳටම ඇති. දැන් ඉතින් ওই ටික ආයෙසරයක් කියවන්න. දැන් නම් ඉතින් පාඩමේ ඉතින් ගණන් හදනේම මුකුත් නැහැ. දැන් තියෙන තනිකර සංකල්ප තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපිට සංකල්ප තමයි ගොඩක් කතා කරන්න තියෙන්නේ දැන්. ඒකින්ද මේ ටික හොඳට බලා ගන්න. දැන් ගිය සැරේ නම් වැඩියෙන් ඇවිල්ලා දුන්නේ විදේශෙට. දැන් මේ සැරේ ගාණක් එන්න පුළුවන්. දැන් අපි උදේ හැදුවනේ 2019 ගාණ. එතකොට ඒ වගේ පොඩ්ඩක් පාස් පේපර් ටික පෙරලා බලන්න 13 ඉඳලා
13 14 15 16 17 18 සහ 20 ඔන්න ඔය ටික කරන්න පුළුවන්. මීට පෙරේවත් කරන්න පුළුවන්. අර පෙරේවය අර පරණ ෆෝමැට් එකකට දින්නේ. මේ පොඩ්ඩක් බලනවා ඉතින් අලුත් ෆෝමැට් එකට දාලා කරගන්න පුළුවන් වෙයි. මේ ටික පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න. අද බලන්න බලලා ගණන් ටික ක්ලියර් කරගෙන එතකොට මේ පාඩම විතරයි දැන් අර අමාරු පාඩමකට තියෙන්නේ. මේක ඉවරුනහම සිලබස් එක අමාරු කොටස් ටික ඔක්කොම ඉවරයි. හරි ඒ කියන්නේ 10 වෙනි පාඩම ඉවරුනහම ඉවරයි. 11 වෙනි පාඩම තියෙන්නේ පාඩම් කරන පාඩමක් සංඛ්‍යා ලේඛන චුට්ට දිනවා. එච්චර ලොකු අමාරු පාඩමකුත් නෙවෙයි. හරි මේක ඉවරෙච්ච ඒවා 11 පාඩම් කරනවා. 12 පාඩමනේ ඔයගොල්ලෝ ලියන්නෙත් නැහනේ. ඒකේ ටියුට් එක දීලා අපි ඒක නම් එක දවසක් වගේ අය ඔය අලවඩු පාඩ ටික හයිලයිට් කරගන්න එච්චරයි. එතකොට ඉවරයි. ඊට පස්සේ අපි ඉඩ දින වෙලාව විදියට අර විදේශවල දාමත් තියෙනවනේ නේ. ගෙම් MCQ තියෙනවා මේකෙත් දැන් තියෙනවා. ඔක්කොම දිගටම පේපර්ස් ඉදිරිය කරන් යන්න. ෆිසිකල් පටන් ගත්තොත් අපිට ලොකු ප්‍රමාණයක් ලොකු දෙයක් කරගන්න පුළුවන් ඒ. එහෙම නැති වුණත් අපි සුදුසු පාරදී ඉතින් වැඩ ටික කරන් යන්න. බයට එපා. අර පිස්සු කල්පන දොස්තර කල්පන නැහැ වෙයි. පිළිවෙලකට යන් ඉදිහිමීට. ඇතිනේ. මොකද අත්තේ? ගෙම් විශේෂ ලේඛනය අපි අදින් අහවරයි. ඔය කියන්නේ ඔය චුට්ටි ඉවරයි. දැන් වෙන පැත්තකට යන්නේ. ඔය බලන්න දැන් මොකද අත්තේ? ඔව් ඒක තියෙනවා. දැන් මොකද අත්තේ? බලමු දැන් දාන්නේ කියලා කමෙන්ට්ස් නේ. ගෙම් විශේෂ ලේඛනය 90ක් 100%ක් අමාරුයි ඉතින් 90ක් තේරුණා නම් A 60ක් නම් B 50ක් නම් C 25ක් නම් ABC D 0.0යි නම් E ටයිප් කරන්න. B 60යි A 90යි B 60යි නිමේෂා 90යි රශ්මි 60යි මොකද දන්නේ මිනුරි 60යි ඔක්කොම ගොඩක් අය තියෙන 60යි තමයි ගොඩක් තියෙනවනේ සමහරක් කට්ටිය හොඳටම තේරෙලා තියෙනවා බලන්න පොඩ්ඩක් චානු වලත් හොඳටම තේරුණාලු ඒ කියන්නේ ඒගොල්ලෝ ඊන සැරේත් කරපු ළමයිනේ අර ආයෙත් මොකද දන්නේ කතන්දරේනේ උඩ මඩ කතා කරනවා කියන විදිහ ෆෝන් එක නැත්තම් මේ ඉන්නේ කියන හරි හැකිනේ ආයි නැත්තම් විභාගේ නා ගන්නවනේ හරි ඔච්චරයිද එතකොට තව ඉන්නේ නේද ළමයි ඔච්චරයිද කමෙන්ට් දාන්න තියෙන්නේ ඔක්කොම දැම්මද නෑ නේ ඔක්කොම දැම්මේ නෑ හිරුනි 60යි හරි ඉතුරු ටික බලන්න ඉතින් මම වීඩියෝ එකක් දැම්මට පස්සේ තව ටිකක් ඔක 100ට 100 නම් ඉතින් කොහොමද කරගන්න බෑ ඉතින් අපිටත් 100 බෑ ඉතින් හොඳේ සමහරක් අපි තේරෙන තැන් ඒ 100 බෑ ඒකම 90ක් දැම්මේ 90ක් කියන්නේ අපි දැන් මේ සාපේක්ෂව දැන් මේ අපි ඉගෙන ගත්ත ටිකෙන් තමයි මේ අහුවේ ගෙවුම් විශේෂ ලේඛනේ 100ක් කාටවත් දරුව ඇති කියන්නේ අන්නෝම පොඩි පොඩි දැන් අමාරු තැන් එයි අනුතන 160ක් හරි යම් කිසි දෙයක්ම තේරුණා නම් පාස් පේපර් ටික කරද්දී උත්තර ටික එනවා නම් ගාණක් හදා ගන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ ඇති. හරි. එහෙනම් ඔක්කොටම සුබ දවසක් මොනවා ප්‍රශ්නයක් තියෙන අහලා යන්න නැත්නම් අපි සමුගමු. අර ප්‍රශ්න දීච්ච කට්ටිය තියෙන්නේ